අයිබෝන් මම ෆික්‍රි ස්මයිල් Microsoft MVP for developer technologies එකෙන් developer technologies වල Microsoft MVP කෙනෙක් මම අද මම මේ පාඩමෙන් ගේන්න හදන්නේ කියන්නේ මේ වීඩියෝ එකකින් මම අද ගේන්න හදන්නේ කොහොමද අපි ASP.NET Core වලින් web API එකක් හදන්නේ කියලා. මේ පාඩමේ මූලික අංගය තමයි අපි basics ටික ඉගෙන ගන්න ටික. මොකද්ද web API එකක් කියලා කියන්නේ? HTTP කියන්නේ මොකද්ද? එතකොට ඒවැය තියෙන methods මොනවද? ඒ basics ටික ඉගෙන ගන්න තමයි අද මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි intro එක බලලා ඉමු. කලින් මම කිව්වාගේ මේ පාඩේ මූලික අරමුණ තමයි කිසිම දෙයක්. ඒ කියන්නේ web API ගැන දන්නේ නැති කෙනෙක් ASP.NET Core use කරගෙන කොහොමද web API එකක් හදාගන්නේ කියන එක තමයි මේ පාඩමේ මූලික අරමුණ. අපි basics ටික දැනගන්න කලින් මම හිතනවා ඔයගලන්ට basic C# knowledge එකක් ඇති කියලා. ඒ knowledge එක හොඳටම ඇති මේක පටන් ගන්න. අපි පටන් ගමු මුලින්ම මෙන්න මේ විදියට. අපි බලමු මොනවද තියෙන usages කියලා. පළවෙනි උදාහරණය විදිහට ගත්තාම අපිට හිතන්න පුළුවන් mobile applications. කියන්නේ mobile application එකක් අපේ ෆ්‍රන්ට් එන්ඩ් එක විදිහට යූස් කරගෙන අපි තුමු මගේ බැංක් එකේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. මේ බැංක් ඇප්ලිකේෂන් එකේ මට ඕනේ බැලන්ස් එකක් බලා ගන්න. එතන මගේ බැංක් බැලන්ස් එක බලන්න ඕන නම් මගේ මොබයිල් ඇප්ලිකේෂන් එකෙන් මම රික්වෙස්ට් එකක් යවුවොත් එහෙම ඒ කියන්නේ ඉල්ලීමක් කළොත් මගේ වෙබ් API එකට එයා මට API එකෙන් බැලන්ස් එක ඩිස්ප්ලේ කරනවා. හරි. එතකොට ඒ වගේ ගොඩක් දේවල් මේ මොබයිල් ඇප්ලිකේෂන් එකත් වෙබ් API එකත් ඇක්සස් කරගෙන කරගන්න පුළුවන්. ගොඩක් අපි දන්නවා මොබයිල් ෆෝන් පාවිච්චි කරන අය ගොඩක් අය මොබයිල් පැත්තේ තියෙන ක්ලයන්ට් ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ තියෙනවා බෑක් එන්ඩ් එක ඇක්සස් කරලා තමයි ඒ විස්තර ටික පෙන්වන්නේ. ඊළඟට තියෙන එක තමයි ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්. ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් උත් මොබයිල් ඇප්ලිකේෂන්ස් වගේමයි. අර විදිහටම ෆ්‍රන්ට් එන්ඩ් එකක් තියෙනවා. ඒ ෆ්‍රන්ට් එන්ඩ් එක අර බෑක් එන්ඩ් එක ඇක්සස් කරනවා. ඒ කියන්නේ මගේ API එක ඇක්සස් කරගෙන data හරි මොනවා හරි පෙන්වනවා. අපිට මේ accounting package එකක් කියලා. accounting package එකේ front end එක තියෙනවා desktop එකක් විදිහට. ඊට පස්සේ back end එකේ API එක තියෙනවා. ඊට පස්සේ තමයි games. games කිව්වහම අපි හිතමු games කියන්නේ මගේ leaderboard එකක් එහෙම නැත්නම් මගේ trophies මොනවා හරි තියෙනවනම් ඒ ටික ඒ games වල තියෙන informations ටික අර පැත්තේ API එක access කරලා යන්න පුළුවන්. අනිත් එක තමයි web applications. web applications තෝ වගේ අපිට පුළුවන් පෙන්වන්න web applications API එකක් access කරලා web application front end එකේ අපිට ඔය React හරි එහෙම නැත්නම් Angular හරි එහෙම නැත්නම් Vue.js වලින් හරි එහෙම නැත්නම් Blazor වලින් හරි පෙන්වන්න. ඒ වගේ web applications use කරන. ඒ වගේම තමයි අන්තිමට අපිට ගන්න පුළුවන් web APIs use කරන web API access කරන්න. එහෙමත් අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඔය වගේ තමයි usages ටික mobile, desktop, games ඒ වගේ ඒවා. අපි examples විදිහට ගත්තොත් එimhe අපිට හිතා ගන්න පුළුවන් Microsoft එකේ තියෙනවා Microsoft Graph API කියලා. අර මේ Microsoft Graph කියන API එකේ අපිට පුළුවන් Office 365 වල තියෙන ecosystem එකම access කරලි වෙලා අපිට පුළුවන් එතකොට Microsoft calendar එකේ තියෙන events ගන්න පුළුවන්, plan එකේ තියෙන දේවල් ඒ වගේ Graph API use කරගෙන ගන්න පුළුවන්. හරි. ඊළඟ උදාහරණයක් ගත්තොත් අපිට පුළුවන් හිතන්න අපි හිතමු තමයි GitHub. GitHub කියලා කියන්නේ අපේ source repository එකක්. ඒ කියන්නේ අපේ source code තියෙන තැනක්. ඒ වගේ මේක API එක access කරගෙන අපිට පුළුවන් ඕනනම් අපි හිතමු commit කරලා තියෙන ප්‍රමාණය, කවුද user, ඒ විස්තර ටික දැනගන්න. ඒකත් මේ අපේ API වලට ගන්න පුළුවන් example එකක්. Azure වල තියෙන Azure DevOps APIs use කරන්න ඕක තව උදාහරණයක්. උදාහරණයක් අපිට ගන්න පුළුවන් Azure Cognitive Services, ඒ කියන්නේ Vision APIs, Translation APIs, ඒ වගේ තව උදාහරණ විදිහට Cognitive Services වලටත් ගන්න පුළුවන් අපිට. මොන උදාහරණයක් තමයි weather services වගේ ඒවා. ඒ කියන්නේ කාලගුණය වගේ දේවල් දැනගන්න තියෙන services. ඒකත් අපිට API එකකට තියෙන උදාහරණයක්. අපි දැන් බලමු මොකද්ද මේ HTTP කියන්නේ කියලා. කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් HTTP කියලා කියන්නේ මොකද්ද මේ protocol එක. ඒක ඇත්තට මේකට කියන්නේ protocol එක කියලා. අපි මේකට නමක් කියනවා Hypertext Transfer Protocol කියලා. ඔය RFC 2616 කියන documentation එකේ තියෙන මේක Google search කරලා බලද්දී ඔයගොල්ලෝ මේ documentation එකේ බැලුවොත් මේ Hypertext Transfer Protocol කියන එක සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්. සරලව කියනවා අපි web page එකක් එහෙම නැත්නම් website එකක් access කරන්න use කරන protocol එක තමයි මේ Hypertext Transfer Protocol කියලා කියන්නේ. commonly widely use කරන protocol එකක්. හරියට නිකන් වතුර බටයක් වගේ. වතුර බටින් වතුර එනවා වගේ අපිට ඕන පුළුවන් media, video ඒ හැම එකක්ම මේ Hypertext Transfer Protocol එක හරහා ගෙන්න ගන්න. අපි මේ protocol එක තමයි use කරන්නේ web API එකක් access කරන්න. මොකද commonly already මේක develop කරලා widely use කරන හින්දා. කියන්නේ හැමතැනම use කරන තියෙන හින්දා මේක අපිට මේක use කරන්න පුළුවන්. ගමු කවුරු හරි user කෙනෙක් web browser එකක් use කරගෙන මේ website එක access කරන්න යනවා. මේ පැත්තේ වම් පැත්තේ ඉන්නවා අපේ user ඉන්නවා. එතකොට මේ user access කරනවා මේ website එක. එතකොට server එක තියෙනවා දකුණු පැත්තේ. එතකොට මේ සාමාන්‍යයෙන් මේ ඉල්ලීමට කියන අපි මේ පැත්තේ request එකක් කියලා. මේ ඉල්ලන request එක අපි තුමේ website එකේ නම ගාලා request එක ඉල්ලුවට පස්සේ අර server side එකේ process කරලා අපේ server එක පැත්තේ ගත්තොත් මෙන්න මෙයාගේ
ඔය දකුණු පැත්තේ තියෙන මේ සර්වර් එක. මේක ප්‍රොසෙස් කරලා මේ data ටික ප්‍රොසෙස් කරලා ආපස්සට අපිට එවනවා response එකක් විදියට. අපි ඒකට කියනවා response එකක් කියලා. මෙන්න මේ විදිහට මේ request response කියන pattern එක තමයි අපි අපේ web API වල වැඩ කරගන්න use කරන්නේ. ඒ කියන්නේ අපි ඉල්ලනවා මොනවා හරි server එකෙන් මොකක් හරි data ටික crunch කරලා එහෙම නැත්නම් process කරලා ඉවරලා ආපහු අපිට response එකක් විදිහට මේ පැත්තට එවනවා. අපි දැන් බලමු HTTP request header එකක් මොකක්ද කියලා කියන්නේ. ඒ කියන්නේ අර මම කලින් කිව්ව මම වෙබ්සයිට් එකක් access කරන. ඒ කියන්නේ HTTP request එකක් ඉල්ලන web API එක ඉල්ලන. ඔය post කියලා තියෙන ඔය මුලින්ම ඔතන ඔය මම කියලා තියෙන post කියලා තියෙන මේක තමයි request method එක. කියන්නේ අපි post එකක් විදිහට යනවා. කියන්නේ අපි මම පස්සේ කතා කරනවා මේ ගැන මොකද්ද මේ post method get method එහෙම කියලා. ඊට පස්සේ ඔය පැත්තේ ඊළඟට තියෙන මේ random user me කියලා කියන්නේ අපේ API එක access කරන host එක. ඊට පස්සේ HTTP කියලා කියන්නේ 1.1 protocol එකයි version එකයි. අපි ඊළඟට ගිහින් බලුවා දැන් මෙතන request line එක අපි දන්නවා. ඊට පස්සේ තමයි මේ request header එක. මේ header එකේ තියෙන information ඒ කියන්නේ host එක මොකද්ද? ඊට පස්සේ user agent කවුද? අපි accept කරන අපි මේකට කියන accept කරන type එක මෙතන අනුව කියනවා application JSON. ඒ කියන්නේ අපි අර පහළ තියෙන email වලට මේ වගේ key value pairs වලින් අපි data content යවන system එකක් තමයි මේ application JSON. ඒ කියන්නේ JSON කියන format එක. ඒක accept කරන්න කියනවා. ඊළඟට තියෙනවා මේ optional body එකක්. ඒ කියන්නේ අපි request එකක් යවනකොට අපිට ඕනම් පුළුවන් අපේ body එකේ මේ විස්තරය යවන්න. ඒකත් අපි යවන්නේ content type එක JSON විදියට. මේ JSON කියලා කියන්නේ key value. ඒ කියන්නේ වම් පැත්තේ තියෙනවා email කියන්නේ ඔය තියෙන key එක ඊට පස්සේ තියෙනවා value එක. මේ අනුව තමයි information යවන්නේ අපේ body එකේ. අපි දැන් බලමු response එකක්. ඒ කියන්නේ response එකක් කොහොමද කියලා පළවෙනි තියෙනවා status line එක, HTTP protocol එක, ඊට පස්සේ version එක, ඊළඟට 200 කියලා කියන්නේ status number එක. ඒ කියන්නේ මේක හරියට ඒ කියන්නේ okay status එකක්. ඔය වගේ එක එක numbers තියෙනවා 400, 200, 201 ඔය වගේ status numbers තියෙනවා. ඒ අනුව අපි දැනගන්නවා මගේ request එකට මොකද උනේ කියලා. response එකේදී කියනවා. ඊට පස්සේ තියෙනවා response header එක. response header එකේ තියෙනවා date එකයි ඒ content type එක අර විදිහටම application JSON කියලා තියෙනවා. ඊට පස්සේ server එකේ තියෙනවා kestrel කියලා. ඊට පස්සේ තමයි අපේ length එක. content length එක තියෙනවා මෙතන bytes වලින් කොච්චර තියෙනවද කියලා ඒ data වල. ඊළඟට තියෙනවා අර විදිහටම response body එක. මේකේ සමහරට data තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. response body එකත් optional එකක්. අර කලින් කිව්වා වගේම JSON response එකක් තමයි දෙන්නේ. මොකද අර උඩ කියන content type එක application JSON නිසා. අපි ඊළඟට බලමු මේ web API CRUD conventions කියන්නේ මොකක්ද කියලා. මේ CRUD කියලා කියන්නේ අකුරු හතරක්. මේ අකුරෙන් C අකුරෙන් කියන්නේ create, ඊට පස්සේ R අකුරෙන් කියලා කියන්නේ read, U අකුරෙන් කියලා කියන්නේ update, D අකුරෙන් delete. create, read, update, delete. මේක තමයි CRUD කියලා කියන්නේ. ඒතර web API CRUD conventions කියලා කියන්නේ අපිට වැඩක් කරගන්න අපි request header එකේ මොනවද යවන්න ඕන method type එක. අර කලින් අපි post එක දැක්කේ ඒ වගේ. දැන් මේ වගුව ගත්තාම දැන් බලන්න මෙතන තියෙනවා create action එක create. එතකොට method එක post කියන්නේ අපි post එකෙන් තමයි මේක යවන්නේ. ඊළඟට තියෙනවා success කියන්නේ success එක මෙතන post එකෙන් තමයි අපි යවන්නේ. ඊට පස්සේ තියෙනවා බලන්න 201 ඒ කියන්නේ created. ඒක success එකක්. ඒ කියන්නේ වැඩේ හරියට වුණා නම් create වුණා නම් ඒක ඊට පස්සේ failure එකක් මොකක් කරුණා නම් 400 bad request කියලා එයාගේ return type එක කියනවා. ඒ කියන්නේ failure එක. අර කලින් status එකේ අපිට එවන්න පුළුවන්. 201 එහෙම නැත්නම් failure එකක් නම් 400 bad request කියලා. ඔය වගේ read එකේ update එකේ delete එකෙත් ඔන්න ඔය වගේ අපිට use කරලා මේ ටික යවන්න පුළුවන්. හරි. එතකොට අපිට තියෙනවා මේක ඉල්ලන method එක post get put patch delete ඒ වගේ. ඊට පස්සේ success නම් ඔය වගේ values වලින් එනවා 200 values වලින් failure එකක් තියෙනවා නම් අපිට user කියන්න පුළුවන් ඔය 400 වගේ 401 ඔන්න වගේ values වලින්. මේ success එකයි failure එකයි මේ status codes status numbers අපි use කරගන්නවා developer කෙනෙකුට. ඒ කියන්නේ front end developer කෙනෙකුට මේ values trap කරලා ඉවරලා user ට හරියට error message එකක් දෙන්න. කියන්නේ user මොකද උනේ කියලා පේන new information එකක් හරි error message එකක් කරා. අපි හිතමු create එකෙන් නම් 201 now successfully created your data කියලා message එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 400 නම් data වැරදියට දාලා තියෙනවා නම් bad request කියන්න පුළුවන්. අපිට මකන්න යන එක read කරන්න යන එක නැත්නම් 404 not found කියලා එවන්න පුළුවන්. ඔන්න වගේ විස්තර එවන්න තමයි මෙන්න මේ method එකයි එහෙම නැත්නම් failure status code success status codes තියෙන්නේ. අපි දැන් දැනගන්න ඕන බේසික්ස් කාරණා ටිකක් අපි දැනගත්තා. අපි ඊළඟට බලමු මේ project structure එක කොහොමද තියෙන්නේ කියලා. අපි කොහොමද අලුතෙන් Visual Studio 2019 use කරගෙන ASP.NET Core web API project එකක් හදන්නේ කොහොමද? ඒකේ structure එක කොහොමද තියෙන්නේ? අපි ඒ ටික දැන් බලමු. හරි. දැන් මම මේ use කරන Visual Studio 2019 දැන් මම Visual Studio 2019 open කරගෙන තියෙනවා. අපි මෙතනට
දැන් මේ පැත්තේ දැන් මේ ඇවිල්ලා තියෙන මග්ගාව තියෙන මේ ලේටස්ට්ම version එක තමයි මම ඕපන් කරගෙන තියෙන්නේ. ඒතර මම මුලින්ම සාමාන්‍ය පටන් ගන්න මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ තියෙනවා මෙතන create new project. මතක තියාගන්න මම මේ use කරන්නේ Visual Studio 2019 Community Edition කියන එක. ඒ කියන්නේ ඕන කෙනෙකුට මේක download කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව free version එකක් ඕන ඉන්ඩිවිජුවල් කෙනෙකුට මේක use කරන්න පුළුවන්. ඒකින්ද කිසි දෙයකට බය වෙන්න එපා. මේක pirate copy එකක්වත් එහෙම කියලා බය වෙන්න දෙයක් නැහැ. මේක Visual Studio 2019 community edition එක download කරන්න. ඒක download කරගන්න නම් අපි Microsoft website එකට ගිහිල්ලා අපි බලමු කොතනද ඒක Microsoft website එකට ගිහිල්ලා අපි මෙන්න website එක www.visualstudio.com ගියාම අපිට website එකට යන්න පුළුවන්. තියෙන Microsoft visualstudio.com ගිහලා ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයගලන්ට කැමති එකක්. ඒ කියන්නේ මේ version එක download කරන්න. මම සාමාන්‍යයෙන් දැන් මේ තියෙන මේ community edition 2019 කියන එක. මේක download කරගන්න. මේක download කරගත්තට පස්සේ මෙන්න මේ version එක. මෙන්න මේ version එක download කරන්න මෙයාලා community edition කියන version එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ professional edition එකටම සමානයි. වෙනසකට තියෙන මේක free version එකක්. අපිට individual use එකකට මේක use කරන්න පුළුවන්. ඒකින්ද කිසිම බයක් නැතුව මම use කරන්නේ මේ version එක. මොකද මම මේ demos මේ ඔක්කොම කරන්නේ මේ version එකෙන්. ඒතර ඔයගලන්ටත් මේක අත්දැක බලන්න පුළුවන් මම කරන විදිහටම. Mac එකක් use කරන කෙනෙක් ඉන්නවා නම් මෙතන Visual Studio for Mac කියලා තියෙනවා. එහෙම නැත්නම් Ubuntu එක use කරන කෙනෙක් ඉන්නවා නම් මෙතන Visual Studio Code එක use කරගන්න පුළුවන්. මේ මොකෙන් ලිව්වත් එකම කතන්දරේ තියෙන්නේ. හරි. එතකොට මම Visual Studio මෙතන open කරගෙන මම කියනවා create new project පළවෙනි step එක. හරි create new project ගියාම බලන්න මට තියෙනවා මෙන්න මෙතනින් අපිට search කරන්න දැන් මෙතන C# කියලා. දැන් මෙතන මම select කරලා තියෙනවා C# all platform project types. ඒකේ තියෙනවා බලන්න මම බලන්න මේකේ project type එකක් තියෙනවා. මෙන්න මේ project type එක. පේනවද? ASP.NET Core Web API කියලා project type එකක් තියෙනවා. අපි මේක තමයි select කරගන්න ඕනේ. මම මේක click කරනවා. click කරලා මම කියනවා next. ඊට පස්සේ ඔන්න තියෙනවා මෙතන බලන්න. දැන් මේ project name එක අපිට කැමති project name එකක් දාන්න පුළුවන්. අපි ඕන මේකට අපි නමක් දෙමු. my අපි දමු task web task API කියලා. මම මේකට තියෙන එක අදිනවා. අපි task එකක් ඒ කියන්නේ මේ මොකක් හරි කරන එදිනෙදා කරන වැඩ ටික use කරන API එකක් හදන්න. මම task API කියලා මේකට දානවා. එතන මෙතන path එක තමන්ට කැමති path එකක් select කරන්න පුළුවන්. ඊට පස්සේ solution එකේ නමත් මේක කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම ආපහු next කියලා යනවා. next ගියාට පස්සේ බලන්න මෙතන තියෙනවා target framework එක. මේක වැදගත්. මේ target framework එක අපිට select කරන්න පුළුවන් මෙතනින් කැමති version එක 2.1 3.1 5.0. මම මෙතන 5.0 එක තමයි දැනට use කරන්න. අපි දැනට මේ authentication මොකුත් දාන්න නැතුව ඉමු. අපි මම ඊළඟ ඉස්සරහදී පාඩමෙන් කියනවා කොහොමද API එකක් secure කරන්න කියලා. මේක basic video එකකින් ඉඳන් අපි මුලින්ම introduction එකක් දැනගමු මොනවද මේක තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක configure HTTPS කියලා දිනවා. මෙතන මේ configure HTTPS කියලා කියන්නේ අපේ API එක පටන් ගන්නකොට මේ HTTPS කියන protocol එක හරහා තමයි යන්නේ. ඒකින් තමයි මේක check කරලා තියන්න මේක. ඊට පස්සේ අපි docker support එක මොකොත් නැති වෙන. ඊට පස්සේ කියනවා මෙන්න මේක වැදගත් කාරණයක්. මෙන්න මේකෙන් කියන්නේ open API support. ඒ කියන්නේ documentation එක. මගේ API එක document කරන්න test කරන්න මේක by default කලින් නම් අපි වෙනම මේකට NuGet package එකක් download කරලා install කරලා දැන් මේක අලුත් version එකේ අපේ built in ම තියෙනවා. මම මෙතන create කරා. දැන් ඊට පස්සේ මේ ටික default තියලා මම create කියලා click කරනවා. හරි. දැන් මේක create කරාට පස්සේ අපේ project එක මෙන්න මෙහෙම එන්නේ. මම පෙන්නන්න මම අර කලින් කිව්වා වගේ මේ තියෙන මම use කරන Visual Studio version එක. මෙතන Visual Studio අපි ඔයගොල්ලෝ දැක්කොත් පේනවා. මෙතන Visual Studio මෙතන community edition. ඒ නිසා කිසි බයක් නැහැ. මේ මම කරන ඕනම example එකක් මේක වැඩ කරනවා ඔයගොල්ලන්ගේ code එකෙත්. හරි. දැන් බලන්න මේක තමයි basic project structure එක. execute කරනවා නම් මෙන්න මේ area එකේ. අපිට මෙන්න මෙතන මේ area එකේ තියෙනවා. මෙතින් මේ debug කියන area එකේ අපිට පුළුවන් මේක execute කරලා බලන්න. ඒ කියන්නේ මෙතන IIX Express තියෙන්නේ by default කැමති නම් අපිට ඕනම් පුළුවන් මෙයාගේ මේ task API කියන්නේ මෙයාගේ built in web server එක. මේකට කියනවා Kestrel එක use කරන්නත් පුළුවන් නැත්නම් IIX Express use කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ preference එක හැටියට. මම මේක execute කරනවා. first time execute කරනකොට ටිකක් වෙලා යනවා මේ කොහොමද මේක compile වෙලා set වෙනකොට. අපි දැන් මේක මම execute කරනවා. දැන් ඔයගොල්ලන්ගේ default browser එක open වෙලා first time මේ API එක execute වෙනවා. දැන් බලන්න මේක මෙන්න මේ documentation එක තමයි අපි අර කලින් check box එක ගැහුවේ. API open API documentation කියලා. ඒතර මෙතන මේකෙන් අපිට පුළුවන් third party මොකුත් application නැතුව මගේ API එක test කරගන්න. මේ තියෙන මගේ එක get method එකක් තියෙනවා. weather forecast කියලා sample application එකක් අපිට ඕනම් පුළුවන්. මේක click කරලා මෙතනින් try out කරන්න. දැන් බලන්න මෙතන මේ
මේ try out කරන මේකේ responses දැන් මේ parameters මොකුත් නැහැ මේකේ ඊට පස්සේ මෙතන response එක අර මම කිව්ව මතකද status code එක මතකද මෙන්න මේ status code එක මෙතන 200 කියලා ඒ status code එක තමයි මේ කියලා තියෙන්නේ. එතන මේ status code එක 200 කියලා කියන්නේ success එකක් තමයි මෙයා response කරන්නේ දැනට. ඊට පස්සේ media type එකේ ඉන්නේ text plain. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න schema එක. මේ එළියට එන schema එකේ sample එකක් එයා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි මොකටද ටෙස්ට් කරන try it out කියලා මෙන්න මේ බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා අපි ඊට පස්සේ කියනවා execute කියලා. execute කිව්වම බලන්න response එකක් ආවා. දැන් මේ response එක එක විදිහට තියෙනවා. දැන් මේ response එක තියෙනවා මේ ඇවිල්ලා example එකක් දීලා දෙනවා. curl ඒ කියන්නේ curl එක පාවිච්චි කරලා අපිට use කරනවා නම් කොහොමද මේ HTTP මේ website එක කියන්නේ මේ web API එක access කරන්න කියලා. ඊට පස්සේ තියෙනවා request URL එක මේ තියෙන්නේ. මෙතන තියෙන https localhost ඊට පස්සේ තියෙනවා 44 මේ port එක ඊට පස්සේ අපේ path එක. හරි. ඊළඟට තියෙනවා මෙන්න response කරන code එක 200 okay කියන code එක මෙන්න response body එකේ අර මම කලින් පෙන්නපු example එක වගේ data ටිකක් තියෙනවා මේකේ බලන්න. මේකේ පළවෙනියටම තියෙනවා අපි තුමු මෙතන මේ එක data chunk එකක්. මේ තියෙන date එක තියෙනවා ඊට පස්සේ තියෙන temperature එක තියෙනවා ඊට පස්සේ temperature Fahrenheit වලින් තියෙනවා summary එකක් තියෙනවා. හරි. ඔය බේසික් එක්සැම්පල් එකක් තියෙන මෙතන මේ එක්සිකියුට් කරලා බලමු මේකෙන් අපිට තියෙනවා දැනට නිකන් try කරලා බලන්න පුළුවන් by default web application එකක්. හරි. දැන් අපි මේ පැත්තට ගිහින් බලමු මේ project structure එක. මේ project structure එක බලුවාම මම පෙන්නන්නම්. project structure එක අපි ගත්තාම මේ තියෙන්නේ මේ project structure එක. මට එන්නකෝ. හරි. අපි දැන් මේ project structure එක බලමු. මේ project structure එකේ බලන්න මේ solution එක. මේක තියෙන විදිය. හරි මෙතන තියෙනවා අපේ project එකේ නම. ඊට පස්සේ තියෙනවා dependencies. මේකේ dependencies බලන්න මෙතන තියෙනවා frameworks. අපි පාවිච්චි කරන frameworks. මෙතන ASP.NET Core ඊට පස්සේ කියනවා Microsoft.NET Core use කරන framework. ඊට අපිට ඕන තව පුළුවන් මේකේ ඒ framework එකට සම්බන්ධ අනිත් samples ඒ කියන්නේ අනිත් dependencies ටික මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේකට සම්බන්ධ packages. කියන්නේ අපි අර third party package එකක් මතක නේද documentation එකක් අපිට මුලින් පෙන්නනවා මේ swashbuckle කියන එකෙන් තමයි මේ documentation එක හැදෙන්නේ. ඒක third party package. අපි කලින් ASP.NET versions වල නම් අපි මේක වෙනම install කරගෙන අපි ඒක code එක දැන් මේක හැමතිස්සෙම use කරන ඉඳන් අපේ template එක ඇතුළෙම එනවා මේ swashbuckle කියන එක. ඊට පස්සේ තියෙනවා properties කියලා මෙතන මේකේ තියෙන්නේ අපේ JSON file එකක් මේ launch settings කියලා. ඒ කියන්නේ මේ project එක කොහොමද launch කරන්න ඕනේ කියන විස්තර ටික තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අපේ controllers කියලා මේ අර basic එක control එකක් තියෙනවා. weather forecast controller කියලා. මේකෙන් තමයි මම මේ කෝඩ් එක ඇතුළට ගිහලා පෙන්නනවා. මේකෙන් තමයි පළවෙනියෙන්ම අපේ API එක load කරලා weather informations ටික පෙන්නුවේ. ඊට පස්සේ කියනවා අපේ settings JSON file එක, ඒ කියන්නේ application settings මේකේ තමයි අපේ log file එක කොහොමද තියෙන්න ඕනේ. එතකොට ඕන කරන මේ project එකට ඕන කරන settings ටික ලියන්න. මේකත් JSON file එකක් අර key value pair එකකින් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක වැදගත් file එක. මේක තමයි අපේ base file එක. ඒ කියන්නේ මෙන්න මෙතන. මේ file එකෙන් කෙරෙන්නේ program.cs මේක තමයි executable starting point එක. ඊට පස්සේ මේ file එකෙන් ගන්න මේ startup එක. මේකෙන් execute කරලා ඉවරලා මෙන්න මෙතනට ගේනවා. මේ startup file එකේ තියෙන ඊට පස්සේ තියෙන අනිත් ඕන කරන third party middleware එහෙම නැත්නම් database එකක් අපි connect කරනවාද ඒ විස්තර එතකොට මොනවද මේකට HTTP use කරනවද ඒ විස්තර ටික ඔක්කොම මේකේ තියෙනවා. මේ ඇවිල්ලා මෙයා වෙන එක්කෙනෙක් මේක ඇවිල්ලා අපේ model එක. ඒ කියන්නේ මේ weather forecast එකේ model එක මේ sample එක. මේ මෙතන තියෙන එක sample එකේ මම එකකින් අපි file වලට ගිහිල්ලා අපි බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. හරි. අපි properties ඇතුළේ ගිහින් බලමු launch setting JSON file එකේ මොනවද තියෙන්නේ කියලා. හරි. මේ launch setting JSON file එකේ තියෙනවා බලන්න profile කියලා. මේ අර මෙතන තියෙන මෙන්න මේ IIS කියන එක. ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ මේ express IIS express වලින් දුවන්නේ කියන එක තමයි මෙන්න මේක තියෙන්නේ. මෙන්න මේ දෙකේ සම්බන්ධය තියෙන්නේ. හරි. එතන මේ IIS express කියන එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ එකට අපේ project එක. ඒ කියන්නේ මොකක් හරි project එක ඇතුළේ දුවන්නේ කියලා. දැන් බලන්න මෙතන launch URL එක තියෙනවා. ඒ කියන්නේ මේ project එක පටන් ගත්තාම මුලින්ම කියන්නේ මේ application එක පටන් ගත්තාම මෙන්න මේ URL එක මේක තමයි බලන්න මෙතන බලන්න මම execute කරලා බැලුවාම මේ තියෙන්නේ මෙන්න මෙතන. දැන් බලන්න ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතන මේ තියෙන්නේ මේ swagger කියලා තියෙන්නේ. මේ swagger කියලා තියෙන ඒක තමයි මේ මුලින්ම පටන් ගන්න තැන. ඒක තමයි මෙතන launch. ඔයගොල්ලන්ට වෙන තැනකට යන්න ඕන නම් කියන්න පුළුවන් මෙතනින් ඒ URL එක slash කියලා දැම්මම root එකට යනවා. නැත්නම් ඔයගොල්ලන්ට වෙන මොකක් හරි API documentation තියෙන තැනකට යවන්න ඕන නම් මෙතනින් තමයි ඒක කියන්නේ.
මේකටත් එහෙම කියන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා දැන් මේකේ normal IIS Express දුවනවා මෙන්න මේ අර කියපු port එකකින්. මෙතන තියෙනවා Crystal දුවනවා නම් මෙන්න මේ port දෙකකින් එකක් කියලා HTTPS යනවා නම් 5001 යනවා. HTTP යනවා නම් 5000 යනවා. ඊළඟට තියෙනවා අපේ control එක. දැන් බලන්න මේ control එක. මේක තමයි අපේ application එකේ heart එක වගේ තියෙන්නේ. මෙතනින් තමයි මුලින්ම එන්නේ control එකට. ඒ කියන්නේ අපි අතන weather API එක access කරාම මෙන්න මෙතන බලන්න මෙන්න මේ public class controller කියලා තියෙනවා. මේ controller එකෙන් තමයි මුලින්ම එන තැන. දැන් මෙතන තියෙනවා බලන්න weather forecast controller කියලා තියෙන්නේ. මේක ඇවිල්ලා naming convention එකක්. ඕනම control එකක් මෙන්න මේ විදිහට controller කියන එකකින් ඉවර වෙන්න ඕනේ. ඒ වගේම තමයි inherit වෙනවා controller base එකෙන්. අපිට Visual Studio එකෙන් එළියම by default support එක තියෙනවා. right mouse click කරලා add කියලා new controller කියලා ගියාම මේ basic template එක අපිට හදලා දෙනවා. දැන් මෙතන බලන්න. මේ hard code කරපු values ටිකක් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා මේ තියෙන මෙන්න මේ weather forecast class එක බලන්න. මෙන්න මේ class එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ date එකයි temperature එකයි ඒ විස්තර ටික තියෙන class එකක් මෙතන තියෙනවා. ඒ class එක තමයි මෙතන iNumerable කියලා මේ type එකකින් තමයි get කරන්නේ. මේ තියෙන return කරන range එක එකේ ඉඳන් 5 වෙනකන් අරගෙන ඉවරලා පළවෙනි 5 විතරක් display කරන්න කියලා. හරි. ඒතර මේකෙන් ඊට පස්සේ තියෙනවා මෙතන අපි iLogger කියන එක iLogger class එකෙන් logging support එකත් මේකට inject කරලා මෙතන බලන්න මේ weather forecast controller කියලා කියන්නේ අපි මේක දන්නවා class එකේ නමින්ම තියෙන public method එකක් තියෙනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? අපි ඒකට කියනවා construct එක කියලා. එතකොට මේ construct එකට iLogger ඒ කියන්නේ logging support එක inject කරලා තියෙනවා. මේකට අපි කියනවා dependency injection. ඒ කියන්නේ construct එකේ inject කරන. ඒ කියන්නේ මේ construct එක අරහා තමයි අපේ මෙයාට මේ logging support එක inject කරලා තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ කියලා බලුවම අපේ program.cs එකේ තියෙනවා මෙන්න මෙතන. සාමාන්‍යයෙන් පටන් ගන්නකොට මගේ ASP.NET .NET Core ASP.NET වල තියෙනවා basics course එකක්. මම මෙතන link එක උඩින් දාන්නම්. ඒකේ තියෙනවා මේවා කොහොමද වැඩ කරන්නේ? මේකට කොහොමද මේ web host එක setup වෙන්නේ? ඒ විස්තර ටික ඔක්කොම මේ startup file එක මොකද්ද? එතකොට මෙතන මේ startup cs කියන්නේ මොකද්ද? ඒ middleware කියන්නේ මොකද්ද? ඒ ටික සම්පූර්ණ basic එකක් තියෙනවා. ඒක බලන්න. ඒක බැලුවහම මේ ටික තේරෙනවා. අර swagger එක අර මෙතන මේ swashbuckle කියලා මේ package එකකින් control එකේ මේ configure services කියන ඒ කියන්නේ startup.cs එකේ මේ මෙතනින් තමයි මුලින් මේ configure service. ඒ කියන්නේ මේ service එක මෙතනින් configure කරනවා. මේ service එක add කරන්න කියලා මෙතනින් කියනවා. ඊට පස්සේ ඒ service එක මෙන්න මෙතනදී use කරන්න කියලා කියනවා. මේ කියන්නේ කියන්නේ මම development environment එකේ නම් ඉන්නේ. මෙන්න මේක swagger එක use කරලා swagger UI එක enable කරන්න කියනවා. ඒ කියන්නේ production environment එක මේක පෙන්වන්න එපා කියලා තමයි කියන්නේ. මේ ease development කියලා හොයාගන්න මෙතනින්. අපි මෙතනට ගිහිල්ලා loan settings අර properties එකේ loan settings එකට ගියාම මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ variable එක. ඒ කියන්නේ මෙතන මේ variable එක execution එකේ තමයි මේ development කියලා අපිට මේක production test කරගන්න ඕන. මෙතන production කියලා type කරාම ඊළඟ run වෙනකොට මෙන්න මේ startup cs එකේ මේ ටික ignore කරලා. ඒ කියන්නේ මෙතන if development නෙමෙයි හින්දා මේ ටික ignore කරලා මෙතනින් එහාට වැඩ කරමු. එක එක middleware මේ use කරලා තියෙන්නේ. ඒ කියන්නේ HTTP use කරන්න කියනවා, routing use කරන්න කියනවා. එතකොට authorization use කරන්න කියනවා. ඊට පස්සේ මේ endpoints ටික controllers වලට map කරන්න කියලා තමයි තියෙන්නේ. හරි අද ඔයගොල්ලෝ බේසික්ස් ටික දැනගත්තා web API එකක් කොහොමද කියලා. අපි ඒ වගේම ඔයගොල්ලෝ දැනගත්තා කොහොමද web API එකක් Visual Studio 2019 වලින් හදන්නේ. ඒක කොහොමද execute කරන්නේ. එතකොට ඒකේ තියෙන project structure එක මොකද්ද? ඒ ටික අපි දැනගත්තා. අපි ඊළඟ වීඩියෝ එකේ තවත් පාඩමකදී හම්බෙමු.